අයිබෝවන් සුබ උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි ඔබ මුණ ගැහෙනවා මේ උදෑසනම සියත පත්තරේ සමගින් සියලුම ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් ඔබට වටින බොහෝ තොරතුරු රැගෙන එන්නයි අපේ සූදානම. අද 2022 7 වෙනි මාසයේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපේ මේ මුණ ගැහිම මේ විදිහට සිදු වෙන්නේ. අපි සියලුම ජාතික පුවත්පත් අතරින් මුලින්ම යන සූදානම් වෙනවා අද පුවත්පතට අවධානය යොමු කරන්නට. අද දවසේ අද පුවත්පත ඉදිරිපත් කරන සිරස්තලයත් සමස්ත ජාතික පුවත්පත්වල තිබෙන මුල්ම සිරස්තලය බවට පත් වෙන්නේ අද දවසේදී තෝරාපත් වුණු ඊයේ දවසේදී තෝරාපත් වුණු දවසේදී දියුරුම් දෙන්නට සූදානම්ින් සිටින අලුත්ම ජනාධිපතිවරයා පිළිබඳව ඔහුගේ ඡායාරූපත් එක්ක ඒ වගේම ඔහුගේ තොරතුරු රැසක් එක්ක තමයි අද සියලුම පුවත්පත් පළමු සිරස්තලය වාර්තා කරන්නේ. ඒ අනුව අද පුවත්පතත් එලෙසින්ම ඉදිරිපත් කරනවා තනි අලියා ජනපති පුටුවට කියන සිරස්තලයත් එක්ක. ඔබ මේ දකින්නේ අද පුවත්පතේ මුල්ම සිරස්තලය. අනුප්‍රාප්තික ජනාධිපති තරගයෙන් රනිල්ට ඡන්ද 134යි ඩලස්ට 82යි අන්ඩරට 3යි. මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැමිණෙති ඡන්ද 4ක් අවලංගුයි. රෝහල් වල ප්‍රතිකාර ලැබූ මන්ත්‍රීවරු දෙදෙනෙකුත් පැමිණ ඡන්දය දෙති කියලා තමයි සඳහන් වෙන්නේ. තවත් අනුසිරස්තල කිහිපයක් විදියට ප්‍රධාන සිරස්තලය යටතේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරීපත් වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කියන කාරණාවත් එක්ක තමයි මේ ලිපිය ඉදිරියට ලියාගෙන යන්නේ අද පුවත්පත. ඒ සමගම තවත් ප්‍රකාශයක් තිබෙනවා 8 වෙනි විධායක ජනපති ලෙස රනිල් දියුරුම් දීම අද තවත් සිරස්තලයකින් මේ විදිහට කියනවා. ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දියුරුම් දීමට නියමිතය. නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකේන්ද්‍රයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දියුරුම් දීමට නියමිතයි කියලා තමයි මේ සිරස්තලයෙන් කියවෙන්නේ. අද දවසේ ඒ විදිහට අද පුවත්පතේ මුල්ම සිරස්තලය අපි ඔබට ඉදිරිපත් කරනකොට රනිල්ගේ මන්ත්‍රී පුරප්පාඩුව ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ කියලත් එජාප මහලේකම්වරයා ප්‍රකාශ කරනවා කියන අනුසිරස්තලයත් ඉදිරිපත් කරනවා අද පුවත්පත. එතකොට අනිකුත් අය අනිත් පාර්ශවයන් වලින් මොනවද කිව්වේ කියලාත් අපි බලමු පුවත්පතේ තිබෙන සිරස්තලත් එක්ක. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා අපි ඩලස්ව ඉදිරිපත් කළා අපි ඡන්දය දුන්නා පැරදුනා කියලා තමයි කියන්නේ. මේ පැවතුනේ රහස් ඡන්දයක් විදිහටයි ඊයේ දවසේදී ඒ පිළිබඳව තමයි මේ හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරන්නේ. ජනපති ඡන්දය සඳහා බෙදුණු අවස්ථාව අවසන් එකට එක්ව කටයුතු කිරීමට එක්වන්න ජනපති අපේක්ෂකත්වයෙන් ජයගත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ විදිහට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ පිළිබඳවයි මේ ඉදිරිපත් කරලා තිබෙන සිරස්තලය. ජනපති ඡන්දය සඳහා බෙදුණු අවස්ථාව අවසන් එකට එක්ව කටයුතු කිරීමට එක්වන්න. ඔව් දැන් තවදුරටත් බෙදි බෙදී කටයුතු කරොත් පාර්ලිමේන්තුව තුල හෝ වේවා සමාජය තුල වේවා ඉදිරියක් හොයාගන්නවත් බැරි වෙයි රටක් විදිහට. ඒක නිසා හැමදෙනාම එක්ව ඉදිරියට කටයුතු කරමින් රට ජයග්‍රහණය කිරීමේ කටයුත්තයි තිබෙන්නේ. ඒ කියන්නේ ජනතාවට සහන ලබා දීම, ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් තැනකට ගෙනෙන්නට කටයුතු කිරීම තමයි දැන් හැමදෙනාගේම වගකීම බවට මේ මොහොතේ පටන් පත්විය යුත්තේ. ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහත්මයාගේ අදහස් දැක්වීමකුත් අද දවසේ තියෙනවා සිරස්තලයක් විදිහට අද පුවත්පතේ. සම්මුතිය අගයන මෙරට බහුතර ජනතාවගේ බලාපොරොත්තු කඩවීමක් ලෙස විශ්වාස කරන්නේ නැහැ කියලා තමයි මේ සිරස්තලයෙන් කියන්නේ. ජනපති පත් කරන ඡන්දයෙන් පෙන්눔 කළේ ජනතා කැමැත්තේ විකෘති වූ පිළිඹුවක්. ජනපති දුර අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතායි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ගෝල්ෆේස් අරගලය අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා කියලා අරගලකරුවෝ සඳහන් කරනකොට ඔවුන්ගේ අදහස් දැක්වීමකුත් තිබෙනවා. ඉන්දික හේවා විතරන තොරතුරු වාර්තා කරන්නේ රනිල් ජනපති ලෙස පිළිගන්නේ නැහැ. නව ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පිළි නොගන්නා බවත් මේ නිසා අරගලය අඛණ්ඩව සිදු කරන බවත් ගලු මුවදට අරගලකරුවෝ සඳහන් කරනවා කියලා තමයි ඒ සිරස්තලයෙන් කියන්නේ අද පුවත්පත. ආණ්ඩුවට ජාතික ජාජබෙන් ප්‍රමුඛතා පහක යෝජනාවලියක් තිබෙනවා කියන කාරණාව තියෙනවා. ඇමති මණ්ඩලයට 10යි ඇමතිවරු හා සභාපතිවරුන්ට මූලික වැටුප පමණයි කියන එක පිළිබඳව අද දවසේදී තොරතුරක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විදිහටයි ඒ කාරණාව කියන්නේ. ඇමති මණ්ඩලයේ ප්‍රමාණය පිළිබඳව කතා බහ කරනකොට 10 දෙනයි ඇමතිවරු සහ සභාපතිවරුට මූලික වැටුප පමණයි ලබා දෙන්නේ කියන කාරණාවත් ඔවුන් ප්‍රකාශ කරනවා කියලා තමයි මේ සිරස්තලයත් එක්ක කියවෙන්නේ.
25 වෙනිදා ඉඳලා පාසල් සතියකට දින 3ක් පමණයි කියලා ප්‍රකාශයක් තිබෙනවා. සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් ක්‍රියාත්මකයි. බදාදා සහ සිකුරාදා ඉගෙනීම් ක්‍රියාවලිය නිවසේ සිට පවතින වර්තමාන තත්ත්වයක් එක්ක මේ විදිහට තමයි අලුත්ම තීරණය රැගෙන තිබෙන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් කතා කරනකොට. ඒ අනුව මෙහි තවදුරටත් සඳහන් වෙනවා එළඹෙන සඳුදා සිට නැවත දැනුම් දෙනතුරු සතියේ සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුනෙහි පමණක් පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කරලා තිබෙනවා කියලා. ඒ දිනවල උදෑසන 7:30 සිට 1:30 දක්වා සාමාන්‍ය වේලාවන්හිදී පාසල් පැවැත්වීමටද තීරණය කර ඇත කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම තවත් පුවත්පත් කිහිපයකම සඳහන් කරලා තිබුණා නිල ඇඳුම පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ මේ කාල සීමාව තුළ කියන කාරණාවත් අපි ඉදිරියේදී ඒ තොරතුරුත් කතා බහ කරන්න සූදානම් වෙනවා. තවත් පුවත්පත් කිහිපයක තිබෙන සිරස්තලත් එක්ක අපි අද පුවත්පතේ අතුල් පිටුවටත් ගිහිල්ලා බැලුවොත් එහෙම අද දවසේදී තිබෙන විශේෂ ප්‍රකාශයන් විශේෂ ලිපි පිළිබඳව විශේෂයෙන්ම IMF එක ඉදිරිපත් කරන කාරණාවන් පිළිබඳව අද දවසේදී සියලුම පුවත්පත්වල ලිපි සඳහන් වෙනවා. යනු අද පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාව සමගින් සිදු කරන සාකච්ඡා ඉක්මනින්ම සම්පූර්ණ කරනවා කියලා IMF ප්‍රධානියා කියනවායි කියන කාරණාව. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සිදු කරන සාකච්ඡා හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව එම අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජිජෝජි ඒවා ප්‍රකාශ කරනවා කියන කාරණාව තමයි කියන්නේ. ටෝකියෝ නුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඔය විදිහට තොරතුරු ඉදිරිපත් කරනකොට ජපානයේ රැකියාවලට යන ශ්‍රමිකයන් 22කට ගුවන් ටිකට්පත් ලබා දුන්නා කියන කාරණාව අද දවසේදී තොරතුරක් විදිහට ඉදිරිපත් වුණා. අද පුවත්පතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපාන් ආයතන එක්ව ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ජපානයේ රැකියාව ලබා දෙන වැඩසටහන යටතේ ජපානයේ රැකියාව සඳහා පිටත් යාමට නියමිත ශ්‍රමිකයන් 22 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ දවසේදී සිදු වුණා කියලා තමයි ඒ ලිපියෙන් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඔය විදිහට අපි අද පුවත්පතට අවධානය යොමු කරලා ඊගවට යන්න සූදානම් වෙනවා. අද දවසේදී අරුණ පුවත්පතේ තිබෙන තොරතුරු කොහොමද කියලා ඔබට කියන්නට. අරුණ පුවත්පතේ ප්‍රධානම සිරස්තලය අලුත්ෙන්ම පත්තුණු ඉතිහාසය වෙනස් කරපු රනිල් ජනපති කියන තේමාවත් එක්ක තමයි ඔවුන්ගේ මුල්ම සිරස්තල ඉදිරිපත් කරන්නේ. ඉතිහාසය වෙනස් කරමින් රනිල් ජනපති මෙරට දේශපාලන ඉතිහාසයේ තවත් එක් සම්දිස්ථානයක් සම්ටුවන් කරමින් 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 52කින් ඊයේ තෝරාපත් කරගෙන ඉන්නේ කියලා තමයි මේ ලිපිය තුල සඳහන් වෙන්නේ. ඒ සමගම තවදුරටත් මේ ලිපියේ අඩංගු කාරණා සහ ඊයේ දවසට අදාළ තොරතුරු සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරනවා. වැඩි ඡන්ද 52ක් මුළු ඡන්ද 134ක් ගනි. ඩලස්ට 82යි අනුරට 3යි පරණ දේශපාලනය අවසන් අලුත් වෙනසකට ආරාධනා ජනපති රනිල් මැතිසභයේදී ඒ විදිහට කියනවා කියලා කියනවා. ඒත් එක්කම ඔබටත් පේන්න තියෙනවා ඊට පහලින් තිබෙනවා අරගලය හා සම්බන්ධ කාරණාව. රනිල් ගෙදර යනතුරු අරගලය දිගටම රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමට අරගලය අකණ්ඩව සිදු කරන බව ගාලු මෝදර අලකර කළුව පවසති. ගාලු මෝදර අරගලය භූමියේ ටියර් ගෑස් සිනමා ශාලාවේ ඊයේ සවස පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටිය කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සමගම අභිනවයෙන් පත්වුණු ජනාධිපතිවරයාගේ දියුරුම් දීම අද දවසේ සිදු වෙනවා කියන කාරණාව හා සම්බන්ධව ඒ තොරතුරුත් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත. ජනපති දියුරුම් දීම අද ඇමතිවරු 30යි රාජ්‍ය අමාත්‍යවරු 30 දෙනෙකුත් කියලා තමයි සඳහන් කරන්නේ. වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දියුරුම් දීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරිපිටදී දියුරුම් දීම සිදු කෙරේ. දියුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇත කියලා මේ සඳහන් වෙනවා. සියලු දේශපාලන පක්ෂ එක්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඊයේ යෝජනා කරා කියලා තමයි සටහන් කරලා තිබෙන්නේ. ඩලස් සරහප්පෙරුම මහතාගේ චාරිකකුත් එක්ක අරුණ පුවත්පතත් තොරතුරක් වාර්තා කරනවා. මම බැලුවේ දියවන්නාවෙන් එහා පවුල් ලක්ෂ 58 ගැන ඩලස් අල්හප්පෙරුම මහත්මයා එහෙම කියනවා. අනුර කුමාර දිසානායක මහතාගේ අදහස මන්ත්‍රීවරුන් විකුණුනේ තේක ගස් වගේ කියලා තමයි ඔහු කියන්නේ. අනුර කුමාර දිසානායක. සුවන්තිරන් මහතා තව අදහසක් ඉදිරිපත් කරනවා. ඩලස්ගේ 113ට වෙච්ච දේ ගැන අප්‍රසාදය.
ජනවර මහිමි වූ පොදු ජන පෙරමුණේ ග්‍රහණයේ සිටින පාර්ලිමේන්තුවක් නැවත නැවතත් ඉස්මතු කරන තිබෙන බවත් කඩනම් පාර්ලිමේන්තු මැතිවරණයකට බල කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසීය කියලා තමයි මේ ලිපියේ සටහන් වෙන්නේ. පත්වෙන අගමැති එක්ක අරගලකරුවන්ට සාකච්ඡාවක්. මේ තවත් සිරස්තලයක්. අරගලකරුවන් ඉදිරිපත් කරන යෝජනා නව අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට ඉදිරියේදී අවස්ථාව ලබා දෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් ප්‍රකාශ කරා කියලා අරුණ වාර්තා කරනවා. ජනපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් යැවීම උසාවියට ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් ඉවත් කර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ගැනීමට කොටුව පොලිසියට උපදෙස් ලැබිලා තියෙනවා කියලා තමයි ඒ කියවෙන්නේ. ඒ සමගම රූපවාහිනියට බලෙන් රිංගු දෙන්නට නඩු කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් වෙනවා. ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී රූපවාහිනි වැඩසටහනකට එක් වූ අරගලයට සම්බන්ධ දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට පොලිස් මුලස්ථානය උපදෙස් ලබා දීලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ සමගම අපිට තවත් තොරතුරක් වාර්තා වුණා. විශේෂයෙන්ම පෙරේදා දවසේදී අරගල භූමියට මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් ඇවිදලා තියෙනවා. ඒ අවස්ථාවේදී අරගල භූමියේ ඉන්න පිරිස විරෝධතාවය පාලා ඔවුන්ව එම ස්ථානයෙන් ඒ පුද්ගලයාව එම ස්ථානයෙන් එළවා දැමුවයි කියලාත් තොරතුරක් වාර්තා වෙනවා. අද දවසේ අරුණ වාර්තා කරන්නේ රූපවාහිනියට බලන රිංගු දෙන්නටම නඩු කියන කාරණාව. 25 වෙනිදා සිට පාසල සතියකට දින 3යි අපි මේ පිළිබඳව අද පුවත්පතත් එක්ක තොරතුරු වාර්තා කළා. සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන දින තුනේ පමණක් පාසල් පවත්වනවා කියන කාරණාව මේ කියන්නේත් එයමයි මේ සිරස්තලය තුළ. ඒත් එක්කම ඉතිරි දින දෙක ගෙදර සිට පාසලේ වැඩ කටයුතු කරන දින දෙකක් බවට පත් කරලා තිබෙනවායි කියන කාරණාව. ඒ වගේම මේ විශේෂ කාරණාවක් මේ ජනාධිපතිවරයා තේරීමේ කාරණාවත් එක්ක ප්‍රකාශ වුණා. ඉන්දියාවෙන් මේ සඳහා විශාල බලපෑමක් තිබෙනවායි කියන කාරණාව. ඒට ඉන්දිය මහ කොමසාරිස්වරයා අද දවසේදී පිළිතුරු සපයලා තිබෙනවායි කියන කාරණාව සියලුම පුවත්පත් වාර්තා කරනවා. ඒ අනුව අරුණ පුවත්පත කියනවා ජනපති තෝරන්න ඉන්දියාව බලපෑම් කළ කතාව බොරු. ඉන්දිය මහ කොමසාරිස් එහෙම කියනවා. නයන තරංගගමගේ තොරතුරු වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ජනාධිපති ඡන්දය විමසීම මුල් කරගෙන දේශපාලන නායකත්වයට බලපෑම් කිරීමට ඉන්දියාව කිසිසේත්ම කටයුතු කර නැතයි කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා කියලා තමයි ඒ තොරතුරෙන් කියන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී විශේෂයෙන්ම අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තල තිබෙන්නේ. අනු සිරස්තල අතරටත් අපි යන්න සූදානම් වෙනවා තවත් කාරණා කිහිපයකට. ඒ අනුව බෙදුම්කරුවන්ට කොමිස් ප්‍රශ්නයක් මේ ඉන්ධන ප්‍රශ්නය හා සම්බන්ධ කාරණාවක් කතා කරන්නේ. ඇමති දෙනවා කිව්වට අදත් ඉන්ධන නැති වෙන හැඩ QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් වාහනාංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිදු කිරීමට නියමිත තිබුණත් ඒ ඉටු නොවන තත්වයක් උදා වෙලා තියෙනවා කියලා තමයි මේ කාරණාවත් එක්ක කියවෙන්නේ. ඒ සමගම තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් ගාලු මෝදර පිටිය හා සම්බන්ධ කාරණාවක් අරගලය හා සම්බන්ධ කාරණාවකට ගාලු මෝදර බණ්ඩාරනායක පිළිරුව ළඟට ලංවීම වළක්වන නියෝගයක්. ගාලු මෝදර SWRD බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය ඇතුළත කිසිදු පාර්ශවයකට ඇතුළත් වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිල්නගමගේ ඊයේ නියෝගයක් නිකුත් කරා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. විශේෂයෙන්ම මේ බණ්ඩාරනායක පිළිරුවට හානි කරන්නට යම් බලපෑමක් තිබෙනවායි කියන කාරණාව ඉස්මතු වීමත් එක්ක යම් තොරතුරු වාර්තා වීමත් එක්ක මේ තීරණය ගත්තා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සමගම අපි ඇතුල් පිටුවට යන්න සූදානම් වෙනවා. ඉන්ධන සංවාගෙන සිටි 997ක් අත්අඩංගුවට. ඉන්ධන ප්‍රශ්නයට තවත් එක හේතුවක් බවට පත්වලා තියෙන මේ වර්තමානයේ මේ ඉන්ධන තොග සංවාගෙන සිටීම සහ කළුකඩ මිල ගණන් වලට මේවා විකිණීම කියන කාරණාවත් එක්ක එයත් යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් විදිහට දැවැන්තව බලපානවා මේ සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ ප්‍රශ්නයේදී පෝලිං වැඩි වෙන ප්‍රශ්නය මේ සියලු කාරණා වලට ඉන්ධන ලිටර් 1,62,696ක් සංගවාගෙන අලෙවි කරමින් සිටි පුද්ගලයන් 997 දෙනෙකු මාස 3ක කාලයක් තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. කියන්නේ මේ වෙනකොට පෙට්‍රල් බවුසර් ගණනක් විවිධ අය ගාව මේ විදිහට තියාගෙන ඉන්නවා කියලා තමයි ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ. ඒත් එක්කම අද දවසේදී සියලුම පුවත්පත්වල ඇතුල් පිටුවලදී තිබෙන ලිපි සාමාන්‍යයෙන් ගෙන බැලුවොත් එහෙම රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ කතාබහ
ලිපි වශයෙන් අද දවසේදී පළ වෙලා තිබෙනවා. ඒ අනුව අරුණ පුවත්පතේ ඇතුල් පිටුවල තිබෙනවා රනිල්ගේ පත්වීම ගැන කියන කතා කියන තේමාවත් එක්ක ඊයේ පාර්ලිමේන්තුවේ පැවති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ ඡන්දයෙන් පසුව ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ වූ දේශපාලන පෙරමුණු නියෝජනය කරපු පිරිස් අදහස් දක්වා කියලා තමයි කියන්නේ. මිලියන 200ක ඉඳන් 15ට ලන්සු වැඩ කළා. ජවිපේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජාතිස්ස තමයි කියන්නේ මිලියන 200 ඉඳන් 15ට ලන්සු වැඩ කරයි කියන කාරණාව. අන්තිමේදී අරගලයේ විසින් රනිල් වික්‍රමසිංහව ජනපති පුටුවෙන් තැබුවා නොවේද කියලා ඩිලාන් පෙරේරා මහතා ප්‍රශ්න කරනවා. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියනවා ගෝඨාභයටත් වඩා රාජපක්ෂවරු වෙනුවෙන් පෙනී සිටින ජනපතිවරයෙක් පත් වුණා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායකයා විසින් ප්‍රකාශ කරන්නේ රනිල් අපේ කොන්දේසි වලට එකඟ වූ නිසා අපි ඡන්දය දුන්නා කියලා. ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ අදහස් දැක්වීමකුත් තිබෙනවා මේ ලිපිය තුළ. පොහොට්ටුව හදන්නේ නැතුව එදාම ඕක රනිල්ට දුන්නා නම් ඉවරයිනේ කියලා කියනවා. රංජිත් බද්දුම් බණ්ඩාර සමගි ජන බලවේගයේ මහලේකම්වරයාගේ අදහස් දැක්වීමක් තිබෙනවා. ජනතාව විසින් එළවපු චරිත තවමත් පාර්ලිමේන්තුව තුළ හොල්මන් කරනවා කියලා තමයි කියන්නේ. ওই විදිහටයි නව ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම තිබෙන්නේ. ඒ සමගම අපි ජනතාවගේ පැත්තෙන් ඉතාමත් වටින කාරණාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ මහ බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශයක් එක් අද දවසේදී විශේෂ ලිපියක් අරුණ පුවත්පතේ ඉදිරිපත් කරනවා. ඉදිරි මාස 6ේදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලායි කියන්නේ. ඉතා හොඳ කොළ එලියක් දැල්වෙනවා කියලා අපිට හිතෙනවා. නව රජයේ වගකීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට මුදල් සපයා ගැනීමයි කියලාත් ඔහු කියනවා. නව රජයේ වගකීම බවට පත් වෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න මුදල් සපයා ගැනීමයි කියන කාරණාව. ඒ අනුව එහි තවදුරටත් සඳහන් වෙනවා ඉදිරි මාස 5-6 අතර කාලයේදී දැනට පවතින අති දුෂ්කර වාතාවරණයෙන් ගොඩ ඒමට මෙරට ආර්ථිකයට හැකි වනු ඇතයි මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ CNN රූපවාහිනී සේවය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කරයි කියන කාරණාව. ඒ සඳහා සහාය වීමට මෙරට ජනතාව ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ඉවසීමෙන් බලා සිටියහොත් අඳුරු බිංගය කෙලවර ආලෝකයේ දැකිය හැකි ඇති බවත් මහ බැංකුව අධිපතිවරයා කියනවා කියලා තමයි කියන්නේ. ඒ අඳුර නිමා කරගෙන යම් ආලෝකයකට යන්න පුළුවන් නම් එයයි මේ මොහොතේ විය යුතුම කාරණාව බවට පත් වෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී අද සහ අරුණ පුවත්පතේ මුල් පිටුවේ තොරතුරුත් ඇතුල් පිටුවල තිබෙන විශේෂ ලිපි කිහිපයකටත් අපි අවධානය යොමු කරේ. තවත් පුවත්පත් ගණනාවක් තිබෙනවා අපිට ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඒ සියල්ල සමගින් සියත පත්තරේ සමගින් එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා ලබා දෙමින් සම්බන්ධතාවය ලබා දෙනවා කෙටි වේලාවකට ප්‍රධාන පාලක මැදිරියට. ශ්‍රී ලංකීය විශ්වාසනීය පුවත් වැඩසටහන සියත පත්තරේ සමගින් අපි අලිත තවක් සජීවීව ඔබ මුණ ගැහෙනකොට දිවයින පුවත්පතටයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. 8 වෙනි විධායක ජනාධිපති පත්වෙයි රනිල් ජනපති කියලායි මුල්ම සිරස්තලය ඉදිරිපත් කරන්නේ. අද දියුරුම් දෙයි කියලත් සටහන් කරනවා. බෙදී සිටි කාලය දැන් අවසන් සියලු දෙනා එක් වී අලුත් ගමනක් යමු රනිල් මැති සභයේදී කියයි. බලාපොරොත්තුවත් එයයි රටේ ජනතාවගේ හැමදෙනාම එක් වී රට දිනවන්නට ඉදිරියට ගමන් කිරීම හැමදෙනාම එකට එකතු වෙලා සමස්ත පුවත්පත් සියල්ල තුල මද දවසේදී වාර්තා කරන ප්‍රධාන සිරස්තලය දිවයිනත් ඉදිරිපත් කරනවා රනිල් ජනපති කියන කාරණාවත් එක්ක. ඒ අතරතුරේදී අරගලයේ පැත්තේ තොරතුරක් තමයි ඊළඟට දෙවෙනි සිරස්තලයේ විදිහට දිවයින පුවත්පත ඉදිරිපත් කරන්නේ ඡායාරූප තුනකුත් එක්ක. දමිතා කඳුළු සලද්දී අරගල බිමේ රනිල් ගෝ හෝම් රැව් දෙයි. පාර්ලිමේන්තුව අරගලය පාවා දුන්නා. අරගල කරුවොත් ඡන්දය බලති. කමල් බෝගොඩයි වාර්තා කරන්නේ. සැබෑ ජනමතයේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී දකින්නට පුළුවන්කම ලැබුණා කියලා තමයි මේ ලිපිය තුළ සටහන් කරන්නේ. ඒ සමගම තවත් කාරණාවකට අපි යන්න සූදානම් වෙනවා. ඊයේ පැවති ඡන්දය හා සම්බන්ධව තොරතුරු ගණනාවක් අද දවසේදී අනුසිරස්සල කිහිපයක් යටතේ ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. ඉතිහාසයේ පළමු වරට ජනපති තේරු මැති සභයේ ඡන්දය රනිල්ට 134යි, ඩලස්ට 82යි, අරුණ කුමාරට 3යි.
ඡන්දය වැඩ නිරීක්ෂණයට රනිල් වෙනුවෙන් හරින්, ඩලස් වෙනුවෙන් ඩිලාන්, අනුර වෙනුවෙන් විජිත අතරමඟදී හරින් අත උස්සයි කියලා කියනවා. ඒ අත උස්සවා කියලා කියන්නේ විශේෂයෙන්ම ජයග්‍රහණය ලැබුණා කියලා දැනගත් මොහොතේදී රෝගතුරුව ඉන්න ඩී වීරසිංහ සහ සමන්ප්‍රිය රෝදපුටුවෙන් එති පාර්ලිමේන්තුවෙන් පිටත දැඩි ආරක්ෂාවක් කතානායක ඡන්දය දෙයි 223ක් මැති සභයේ ඡන්ද 4ක් අවලංගු වෙලා තිබෙනවා කියලත් තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරීපත් වුණයි කියන කාරණාව පිළිබඳව සටහන් කරමින් මේ තොරතුරු ටික ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ අනුව ඊයේ පැවති ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගෙන මේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ඡන්ද 134ක් සහ ප්‍රතිවාදී අපේක්ෂක ඩලස් අලාපෙරුම් මහතා ඡන්ද 82ක් ලබා ගත්තා. වික්‍රමසිංහ මහතා ලැබූ ඡන්ද වැඩි සංඛ්‍යාව 52ක් කියලා තමයි ඒ ලිපිය තුළ මුල් පිටුවේ සඳහන් කරලා තිබෙන්නේ. යතරතුර ඊයේ දවසේදී ඡන්ද අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වුණු ඩලස් අලාපෙරුම් මහතාගේ අදහස් දැක්වීමකුත් තිබෙනවා. පීඩා විඳින ජනතාවගේ හඬට සවන් දී හැකි මනසක් නිර්මාණය වේවා. ජනපති තරඟයට ආවේ තනතුර ආභරණයක් නිසා නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාපෙරුම් එහෙම කියනකොට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියනවාද පාර්ලිමේන්තුවේ පිළිබිඹුනේ ජනතා කැමැත්ත නොවේ විකෘතියක් කියලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස බවට පත් වෙන්නේ මහ පොළොවේ ජනමතය මැති සභයෙන් පිළිබිඹුනේ නැහැ. රට ගොඩනැගීමට දිය හැකි උපරිම සහාය විපක්ෂය ලෙස අප ලබා දෙනවා. සභානායකවරයා දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඔහුත් අදහසක් පළ කරනවා. අභියෝගාත්මක කාලයක ප්‍රතිරූපදේශයක් ඇති කිරීමේ මහා වගකීම අභිනව ජනාධිපතිතුමාට පැවරෙනවා කියලා. අභියෝගාත්මක කාලයක ප්‍රතිරූපදේශයක් ඇති කිරීමේ මහා වගකීම වර්තමාන ජනාධිපතිවරයාට පැවරෙනවා කියන කාරණාව තමයි ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම මැති සභයේ ඡන්දය ගණන් කරන අවස්ථාවේ චාරිත්‍රකුත් එක්කත් අද දවසේදී සිරස්තලයක් අනුසිරස්තලයක් ඉදිරිපත් කරනවා. දිවයින පුවත්පත ඔබට දකින්න පුළුවන්කම ලැබේ. තව සුළු මොහොතකින් මැති සභයේ ඡන්ද ගණන් කරමින් අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් පසු ඡන්ද ගණන් කළ අවස්ථාව තමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ දිවයින. UNP මන්ත්‍රී තෝරන්න කළමනාකරන කමිටුව රැස් වෙනවා කියලා චමින්ද ද සිල්වා අද දවසේදී දිවයිනට වාර්තා කරනවා. පාසල් සතියකට දින 3ක් විතරක් පවත්වනවා කියන කාරණාව අද දවසේදී දිවයින පුවත්පතත් අද දවසේ වාර්තා කරනවා. මේ පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා බහ කරන්න ඉක්ුත් පුවත්පත් එක්ක. ඕමල්පේ සෝබිත හාමුදුරුවන්ගේ අදහස් දැක්වීමකුත් අද දවසේදී දිවයින පුවත්පතේ මුල් සිරස්තල අතරට එකතු වෙනවා. බලය වෙනුවෙන් ජනතාව රවට්ටන බව පොහොට්ටුවේ മന്ത്രിවරු ඔප්පු කළා කියලා තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ. ගෝල්ෆෙස් බණ්ඩාරනගර පිළිරුවට ලංවීම වළක්වමින් උසාවි නියෝගයක් ඒ අපි කතා බහ කරපු කාරණාවක් අනිකුත් පුවත්පත් එක්ක. ඒ සමගම තවත් කාරණාවක් තිබෙනවා. සිංගප්පූරුවත් ගෝඨාභයට යන්න කියයි කියලයි සිරස්තලයේ ඉදිරිපත් කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවෙනුත් යන්න කියනවා කියන කාරණාව ඔහුට වීසා ලබා දීමේදී දවස් 15කට පමණයි වීසා ලබා දීම සිදු කරලා තිබෙන්නේ. ඉන්පසුව යාලි දීර්ඝ කිරීමක් ඉල්ලුවත් ඒ සඳහා දීර්ඝ කිරීමක් ලබා දුන්නේ නැහැ කියන කාරණාව තමයි මේ කියන්නේ. ඒ අනුව සිංගප්පූරුවෙනුත් ඔහුට යන්න කිව්වයි කියන කාරණාව දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා. ඓතිහාසික ජූලි 21 අදයි. මේ තවත් සිරස්තලයක්. අද දිනය ජූලි මාසයේ 21 වෙනි දිනයයි. අද දින ලොව සුවිශේෂීම සිදුවීම් කිහිපයක් සිදු වුණු දිනයක්. ලොව ප්‍රථම අගමැතිනිය සිරමාව බණ්ඩාරනායක මැතිනිය එම තරුණතුරට පත් වූයේ 1960 ජූලි මාසයේ 21 වෙනිදා කියලා මෙහි සඳහන් කරනවා. ඒ වගේම ඒ පිළිබඳව තවත් අපි කරුණු හොයා බලනවා නම් අද දවසේ තිබෙන වැදගත්කම කොහොමද කියලා. ඒ වගේම ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසයට එක්ුණෙත් අද වගේ දවසක කියලා තමයි සටහන් වෙන්නේ. ඔහු සඳ මත පා තැබුවේ 1969 ජූලි 21 වෙනිදා. එලෙසම දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 ජූලි මාස 21 වෙනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 6ට 5ක් ජනවරමක් හිමි කරගනිමින් අගමැති ධූරයට පත් වුණයි කියන කාරණාව සිදු වෙන්නේ අද වගේ දවසක. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු සිය නිල කාලය සම්පූර්ණ වීමට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වී. ඒ කියන්නේ මේ වර්තමානයේ පිළිබඳව කතා බහ කරන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු
වූ මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් ඊයේ පත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද පෙරවරුවේ සිය තනතුරේදී දියුරුම් දීමට නියමිතයි. ඓතිහාසික සිද්ධිත් එක්කත් ඉතිහාසයත් එක්ක කතා බහ කරගුණොත් අද දවසේ ඒ වගේ යම් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා තමයි ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ ඇතුල් පිටුවට ගියොත් අපිට අද දවසේ වැඩි වශයෙන්ම දකින්න ලැබෙන්නේ ඊයේ මෙත්සබේ තොරතුරු සහ ඡායාරූපත් එක්ක සකස් වුණු ලිපි ගණනාවක් තිබෙනවා කියන කාරණාව. ඒ අතරතුරේදී කොරෝනා සම්බන්ධයෙන් උත් දවසේ විශේෂ ලිපි සියලුම පුවත්පත්වල ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද කොරෝනා තත්ත්වය දැන් යලිත් වතාවක් හිස ඔසවමින් පවතිනවා කියන කාරණාවයි දැන් අපිට වාර්තා වෙන්නේ. ඒ පිළිබඳව අපේ වැඩි අවධානය යොමු කළ යුතුම වෙනවා. කොරෝනා වැඩි වෙයි ආසාදිත ගණන 576ට නැගී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමගම ඊයේ සවස වෙනට මෙරට රෝහල්වල සහ නිවෙස්වල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන්ගේ සංඛ්‍යාව 576ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශ ප්‍රකාශ කරනවා කියලා කියනවා. ඒක නිසා කවුරු කොහොම කිව්වත් සෞඛ්‍ය අංශ ලබා දීලා තිබුණු ක්‍රියාවන් එලෙසින්ම ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීමයි මේ වෙලාවේ වටින්නේ. මොකද අපි දන්නවා මේ වෙනකොට ආර්ථික අර්බුදයේ තත්ත්වයක් ඉතාමත් බරපතලයි. ඒත් එක්කම බෙහෙත් පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඖෂධ හිඟයක් තිබෙනවා. මේ සියලු දේවල් එක්ක හැම මොහොතකම ඔබේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්න මේ කොවිඩ් වැනි දේවල් වලින් මිදෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරගෙන ඒ සෞඛ්‍ය අංශ කියන විදිහට කටයුතු කරොත් තමයි මේ මොහොතේ වටින්නේ කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඒ සමගම අපි යනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ දවසේ ඇත්තටම සිරස්තල විදිහට එකක් දෙකක් වගේ තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මුළු පත්තරය පුරාම තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අද දවසේ දියුරුම් දෙන්න සූදානම් ඊයේ දවසේදී පත් වුණු ජනාධිපතිවරයාගේ ඡායාරූපයත් එක්ක ජනපති රනිල් ඡන්ද 134.82 අනුර 3යි කියන කාරණාවත් එක්ක 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ බලන ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 52කින් තෝරාපත් වුණා කියන කාරණාව තමයි අද දවසේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සහ පිටුව පුරාම තිබෙන සිරස්තලයේ බවට පත් වෙන්නේ. ඊට අමතරව නව ජනපති දිරුම් දීම අද ජනපති තේරීමට බලපෑ ඉන්දියාව මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි. ජනපතිවරයා තෝරාපත් කරගන්නට ඉන්දියාවෙන් බලපෑම් කරයි කියන කාරණාව පිළිබඳව ඒ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාව තමයි කියන්නේ ඉන්දියානු මාධ්‍ය ඒ විදිහට වාර්තා කරනවායි කියලා. කොමිස් මිලට බැස්සුවයි ෂෙඩ් හිමියෝ තොග ඇනවුම් නවතන තීරණයක. කොමිස් ලබා දීමේ එහෙම නැත්නම් කොමිස් මුදල පහළ බැස්සුවයි කියලා අඩු කරයි කියලා ෂෙඩ් හිමියන් තෙල් තොග ඇනවුම් කිරීම නවත්වලා තිබෙනවායි කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් එයත් ප්‍රශ්නයක් බවට පත් වෙමින් මිනිසුන්ට තෙල් ටික ලබා ගැනීම තවත් කරදරකාරී තැනකට ගිහිල්ලා තෙල් ටික ලබා ගන්න බැහැයි කියන කාරණාවද මේ කියලා සොයා බැලිය යුතු කාරණාවක්. සඳුදා සිට සතියකට දින 3යි නිල ඇඳුම් අනිවාර්ය නැහැ. පාසල් පැවැත්වීම සතියේ දින 3කට සීමා කිරීම සම්බන්ධවයි මේ තොරතුරත් වාර්තා කරන්නේ. ඒ වගේම නිල ඇඳුම් අනිවාර්ය වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. වාහන අංකයේ අග ඉලක්කමට තෙල් බෙදීම අද ආරම්භයේ කියලා කියනවා. එය ඉතා හොඳ කටයුත්තක් මේ තියෙන පෝලින් තත්ත්වය අඩු කරගන්න සහ තෙල් මාෆියාවෙන් මුදා ගන්නට හොඳ ක්‍රමවේදයක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි තෙල් ටික ලැබෙන්න ඕන මේ මොන දේ කරන්නත්. අපි යනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටු කීපයකට අවධානය යොමු කරන්නට. ඒ අනුව නව ජනපතිගේ නිවසට ගිනි තැබීම සැකකරුවෝ සිව් දිනෙක 27 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරයි කියන කාරණාව දවසේදී පුවත්පත් වාර්තා කරනවා. ලංකාදීපයත් ඉදිරිපත් කරනවා. ඊයේ පුවත්පත්වල අපි දැක්කා සැකකරුවන් අත්අඩංගුවට ගත්තයි කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. ඔවුන් 27 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරයි කියලා තමයි අද කියන්නේ. ගාලු මොදුර බණ්ඩාරනායක පිළිරුවාවට මීටර් 50ක ප්‍රදේශයේ කිසිවෙකුට ඇතුල් වීම තහනම්. එය උසාවි නියෝගයක්. ඒ පිළිබඳවත් ලිපියක් අද දවසේදී ලංකාදීප පුවත්පත ඉදිරිපත් කරනවා. අද දවසේදී මතවාද විශේෂාංගය තුල ලංකාදීප පුවත්පත තුල ලාෆ් ව්‍යාපාරයේ සමූහයේ සභාපති WKH වෑගපිටිය මහතාගේ අදහස් දැක්වීමක් එක්ක සකස් කරපු විශේෂ ලිපියක් තියෙනවා. රට ආඳුරෙන් එළියට ගමනට
මගක් කියලා තමයි නම් කරලා තිබෙන්නේ. ආර්ථිකයට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්නට ඒ වගේම පොතෙන් එහාට නොසිතීම වැරදිවීමට ප්‍රබල හේතුවක් වගේ කරුණු කාරණා කීපයකුත් එක්ක ඉතා හොඳ ලිපියක් ඉදිරිපත් කළ තිබෙනවා අද දවසේදී මේ රට අඳුරෙන් එළියට ගන්න නම් කරන්න ඕන මොනවද කියන කාරණාත් එක්ක. ඔය විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ අපිට ඇතුල් පිටුවල තිබෙන විශේෂ ප්‍රවෘත්ති අතර කිහිපයක් ඔබට ඉදිරිපත් කරනවා නම් තිබෙන්නේ. ඒ අතරතුර ජනාධිපති දුහර ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් කියලා ජයර් ජයවර්ධන මහතාගේ පටන් වර්තමානයේ දක්වාම ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයන් සම්බන්ධව තීරණාත්මක සිදුවීම් අලලා සකසපු විශේෂ වාර්තාවකුත් ඔබට කියවා ගන්නට ඉඩකඩ තිබෙනවා ලංකාදීප පුවත්පතෙන්. එවනම් අපි සූදානම් වෙනවා ඒ පුවත්පත් දෙකේම තොරතුරු ඔබට වාර්තා කරලා යලිත් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ අපිට දිනමින සහ මව්බිම පුවත්පත්වල තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට තිබෙනවා. ඒ සියල්ල සමගින් රැඳෙන්නට ආරාධනා කරමින් සම්බන්ධතාවයේ කෙටි වේලාවකට ප්‍රධාන පාලක මැදිරියට. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා සජීවීව සියත පත්තරයේ සමකින්. අපි මේ වෙලාවේදී මව්බිම පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම. රනිල් දිනුම් කියලා තමයි මුල්ම සිරස්තල ඉදිරිපත් කරන්නේ. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයත් එක්ක ජනාධිපතිවරයාගේ ඡායාරූපයකුත් එක්ක මේ විදිහට අද දවසේ මව්බිම පුවත්පත මුල්ම සිරස්තල ඉදිරිපත් කරනකොට එහි සඳහන් කරනවා රනිල් 134යි ඩොලර්ස් 83යි 93යි ප්‍රකාශිත ඡන්ද 223යි අවලංගු ඡන්ද 219යි සමා වෙන වලංගු ඡන්ද 219යි අවලංගු ඡන්ද 4යි ඡන්දය නොදුන් දෙදෙනෙකුත් ඉන්නවා කියලා තමයි කියන්නේ. 8 වෙනි විධායක ජනාධිපති අද දියුරුම් දෙයි කියලා සඳහන් කරනවා. ඒ සමගම ඔබටත් පේනවා අපි බලපෑම් කළේ නැහැ කියලා තියෙනවා. ඒ ඉන්දියාව කරන ප්‍රකාශය. ඒ වගේම මේ අවස්ථාවේදී අනිකුත් අපේක්ෂකයන් දෙදෙනාගේ අදහස් දැක්වීමකුත් තිබෙනවා මව්බිම පුවත්පතේ. මේ සිරස්තලයත් සමගම අනුසිරස්තල දෙකක් විදිහට නිර්ප්‍රභූ දේශපාලනයක් බිහි කිරීමේ වෑයම අසාර්ථක වුණා කියලා ඩලස් මහත්මයා කියනවා. മന്ത്രിවරු විකිණුණා කියලා තමයි ඊළඟ අපේක්ෂකයාගේ අදහස බවට පත් වෙලා තිබෙන්නේ. එයයි අද දවසේදී ඊගවානු සිරස්තලයේ බවට පත් වෙන්නේ. ඔබ මේ දකින්නේ ඒ සිරස්තලය. ඒ සමගම අද දවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රකාශයකුත් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරට. පොරොන්දු වූ අය දුන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අරාප්පෙරුම ඡන්දය ලබා දෙන බවට පොරොන්දු වී සිටි මන්ත්‍රීවරුන් පිරිසක් එම පොරොන්දුව කඩ කිරීම නිසා රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරිපත් වීමට ඊ අවස්ථාව උදව් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය කියලා තමයි කියන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපකුත් එක්ක තවත් අදහසක් කියනවා. අපි ඩලස් ඉදිරිපත් කළා ඡන්දෙත් දුන්නා පැරදුනා කියලා තමයි කියන්නේ. ඒ වගේම විපක්ෂ නායකවරයාගේ අදහස් දැක්වීමකුත් අද දවසේ එකතු කරනවා. ජනතා වර්ම මුදලට වෙන්දේසි කරන්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ. ඒ අතරතුර විමල් වීරවංශ මහතාගේ අදහස් දැක්වීමක් තියෙනවා. පොහොට්ටුවෙන් රනිල් පත් කරේ මර්ධනයට සුදුසු නිසයි. රනිල් වික්‍රමසිංහ යනු මර්ධනකාරී වැඩපිළිවෙලකට සුදුසු ජනාධිපතිවරයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ පාර්ලිමේන්තු පරීක්ෂණයේදීම කිව්වා කියලා තමයි කියන්නේ. රනිල්ගේ දිනුම බැසිල්ගේ මෙහෙයුමක් ජෝසප් ස්ටාලින් තමයි මේ විදිහට කියන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව වෘත්තීය සමිතිය බහුජන සංවිධාන එකමුතුවේ කොළඹදී ඊයේ පැවතු මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරා කියලා මේ සිරස්තලයත් එක්ක සටහන් කරලා තිබෙනවා. ඒ සමගම ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පැසසුම් ලබා දුන්නයි කියලා කියනවා. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවෙන් එළියට ආපු වෙලාවේ ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේ ගත ඡායාරූපයක් තමයි ඔබ මේ දකින්නේ. ජනපතිගෙන් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට පැසසුම්. ණය ගැන සාකච්ඡා කඩිනමින් ඉවර කරනවා. IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව එහෙම කියනවා කියලා කාරණාවක් කියන්නේ මව්බිම. ශ්‍රී ලංකාවට ලබා දෙන ණය සහන සම්බන්ධයෙන් වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. මූල්‍ය අරමුදල සාකච්ඡාව අවසන් කරනවා වගේම සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට ඒ අවශ්‍ය පහසුකම් ටික ලැබීම තමයි අපේ බලාපොරොත්තු බවටත් පත් වෙන්නේ. පොලිස් සුබසාධන සේවා පුළුල් කරේ
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ සුපසදන සේවා පුළුල් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා කියලා කියනවා. සිපෙට්කෝ අද සිට ටික තෙල් දෙයි. පහුගිය දවස් ටිකේ සිපෙට්කෝ වෙතින් තෙල් ලැබුණේ නැහැ. ඔන්න අද කියනවා සිපෙට්කෝ අද සිට ටික තෙල් දෙයි කියලා. රට පුරා සිපෙට්කෝ ඉන්ධන හල් වලින් ඉන්ධන බෙදා හැරීම යම් සීමාවක් යටතේ අද සිට ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. පෙර සැලසුම් කර පරිදි වාහනයේ අවසන් අංකයට අදාළ දිනේ සහ අදාළ වාහනයේ ස්වභාවය අනුව කෝටා ක්‍රමයකට ඉන්ධන ලබා දෙන බව එම අමාත්‍යාංශය පවසනවා කියලා තමයි කියන්නේ. ඒ සමගම ඊයේ කොවිඩ් රෝගීන් 75ක් කියලා තොරතුරක් වාර්තා කරනවා. පෙරේදා දවසේදී මරණ දෙකක් සිදු වුණා කියලා ඒ සිරස්තලය තුළම කියනවා. කොවිඩ් ආසාදිත රෝගීන් 75 දෙනෙකු ඊයේ හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා නිවේදනය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ජනපතිවරණ ප්‍රතිඵලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතභේදයක් තිබෙනවා කියලා මිගුන් මේනක ගමගේ මව්බිමට අද දවසේ වාර්තා කරනවා. ඔය විදිහට තමයි අද දවසේදී මව්බිම පුවත්පතේ සිරස්තල ඉදිරිපත් කර තිබෙන්නේ. අපි යනවා දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය මේ සියලු පුවත්පත්වල ඉදිරිපත් කළා වගේම පත්තු නව ජනාධිපතිවරයා හා සම්බන්ධයි. නව ජනපති රනිල් 134යි ඩලස් 83යි අනුර 3යි වැඩි ඡන්ද 52යි නරක්කු ඡන්ද 4යි කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි එහි තවදුරටත් සඳහන් කරනවා බෙදී සිටින කාලය අවසන් සියලු දෙනා එක්ව අලුත් ගමනක් යමු ජනපති රනිල් මේ විදිහට කියනවායි කියලා. වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කිරීමේ ඡන්ද විමසීමේදී ඡන්ද 134ක් හිමි කරගනිමින් ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ඊයේ පත් උනායි කියන කාරණාව දිනමෙනි කියන්නේ ඒ විදිහට. ඒත් එක්කම ජනපති ආ මග කියලා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උපතේ සිට මේ දක්වා සියලු විස්තර එක්ක ලිපියක් ඉදිරිපත් කරනවා. එහි මුල් පිටුවටත් කරුණු ගණනාවක් ඇතුළත් කරලා තිබෙනවා දවසේදී දිනමින පුවත්පතෙන් අපිට දකින්න පුළුවන්. ඒ අනුව එඩ්මන්ඩ්ස් වික්‍රමසිංහ සහ නාලිකා වික්‍රමසිංහ යුවලට දාව 1949 මාර්තු 24 වෙනිදා කොළඹදී උපත ලදී. ඉන්න සහෝදර සහෝදරියන් පිළිබඳව සටහන් කරනවා. වැඩිමල් සොයුරු ශාන් වික්‍රමසිංහ, බාල සොයුරන් වන චන්න වික්‍රමසිංහ, නිරාජ් වික්‍රමසිංහ සහ බාල සොයුරිය ක්ෂීනා වික්‍රමසිංහ කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය දරා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී නීති උපාධිය ලබා නීති විදුහලේ අවසන් විභාගයේ සමාප්ත 1972 දී ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දියුරුම් දුන්නේ. ආදි වශයෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ ජීවිතයේ සුවිශේෂී තැන් සම්දිස්ථානයන් සඳහන් කරමින් තොරතුරු ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සමගම මව්බිමේ ඉදිරිපත් කළා වගේම ජනාධිපතිවරයා ආරක්ෂක මෙහෙවරට ස්තුති කරන ඡායාරූපයකුත් අද දවසේ දිනමින පුවත්පතෙන් අපිට ඡායාරූප ප්‍රවෘත්තියක් විදිහට දකින්න අවස්ථාවක් තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනවයෙන් ධූරයට පත් වී පාර්ලිමේන්තුවෙන් ඊයේ පිටත්ව යන අතරතුර සිය නිල රථයෙන් බැස පාර්ලිමේන්තු පරිශ්‍රය ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂා හමුදාව සහ පොලිසිය අතරට ගොස් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුති ප්‍රකාශ කළේ කියලා තමයි සඳහන් වෙන්නේ. ස්ථාන 3කදී ජනාධිපතිවරයා රථයෙන් බැස හමුදාවට ස්තුතිය පළ කළා කියලා මේ ලිපිය තුල සඳහන් වෙනවා. ඒත් එක්කම මේ ඡන්දය සඳහා දැඩි ආරක්ෂක ක්‍රමවේද රැසක්ම අනුගමනය කරලා තිබුණයි කියන එක ඊයේ දවසේ සිටම අපිට වාර්තා වුණා. ජනපති දියුරුම් දීම අද කියලා තවත් අනුසිරස්තලයක් ඉදිරිපත් කරනවා. ඒ අතරතුර ඩලස් මහතාගේ ඡායාරූපකුත් එක්ක ඔහු දක්වන අදහසක් ඉදිරිපත් කරනවා. වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ උවමනාවෙන් ජනපති ධූරයට තරඟ කළා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ප්‍රතිඵලය කලින්ම දැනගෙන හිටියා කියලා අනුර කුමාර දිසානායක මහතාත් ප්‍රකාශ කරනවා කියලා ඔහුගේ ඡායාරූපකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කණ්ඩායමින් අවසන් වෙවි IMF විශ්වාසය පළ කරයි කියලා තමයි තවත් අනුසිරස්තලයක් ඉදිරිපත් කරන්නේ. අර්බුදයෙන් ගොඩ එන්න මාස 6ක් වෙනවා කියලා මහ බැංකුව අධිපතිවරයා කරන ප්‍රකාශයක් අද දවසේදී දිනමින පුවත්පත ওই විදිහට ඉදිරිපත් කරනවා. රනිල්ගේ පත්වීම ගැසට් කරයි. ඒ තවත් සිරස්තලයක් අද දවසේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් ගැසට් කිරීමක් සිදු කරලා කියන කාරණාව.
ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ ප්‍රධානියාට මැර ප්‍රහාරයක් එල්ල වෙලා තිබෙනවා කියන කාරණාවත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ සමගම රනිල් සහ ආණ්ඩුව මාසයක් ඇතුළත ගෙදර යවනවා කියලා අරගල කරුවෝ තමයි ප්‍රකාශ කරන්නේ. ගලු මුද්‍ර බණ්ඩාරනායක පිළිරුවාසලට යම වළක්වමින් නියෝගයක් ඡායාරූපිකුත් එක්ක ඒ සිරස්තලයත් ඉදිරිපත් කරනවා. අපි ඩලස්සෝ දැම්මා එයා පෙරදුනා මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක්. කුඩුවංචුගේ ජාවාරම් සල්ලි වලින්ගත් ගෙවල් දෙක රාජසන්තකයි. ඒ තවත් නුසිරස්තලයක්. තවත් සිරස්තල කීපයකට අපි යන්න සූදානම් වෙනවා. ජනපති ඡන්දයට බලපෑම් කළේ නැහැ කියලා මාධ්‍ය කරන වාර්තාවන් බොරු කියලා ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා කියන කාරණාව. ඒ වගේම නෙල්ලිගල වැවේ නෑමට ගිය සිසුන් දෙදෙනා කිලි මරුට කියලා තවත් සිරස්තලයක් මේ විදිහට ඉදිරිපත් කරන්නේ දිනමින. කොවිඩ් යලි ගණන් උස්සයි දිනක ආසාදන 50 පණි. ඒ තමයි බරපතලම තත්ත්වය. ඊළඟට කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙන් මන්ත්‍රීන්ට තර්ජනය කිරීම නීතිපති උපදෙස් ගන්න CID සැරසෙයි කියලා තවත් සිරස්තලයක් තියෙනවා දිනමින පුවත්පතෙන්. දිනමින පුවත්පතේ ඇතුල් පිටු කීපයකටත් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඒ අනුව අද දවසේදී අභියෝග හමුවේ නොසලුණු නායකත්වයේ 8 වෙනි විධායක ජනපති රනිල් ඉතා සෙමින් නිවසීමෙන් පැමිණි ජයග්‍රාහී ගමනක් මේ ආදී වශයෙන් සිරස්තල අනුසිරස්තල ගණනාවකුත් එක්ක සම්පූර්ණ පිටුවක් පුරා වර්තමාන ජනාධිපතිවරයාගේ තොරතුරු ඔහුගේ විශේෂ අවස්ථාවන් සියල්ල එකට එකතු කරගෙන විශේෂ ලිපියක් සංකස් කර තිබෙනවා දවසේදී. රනිල් නොවෙන්නට විද්‍යාපීඨ තරුණ සේවා සභාවත් නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ලිබරල් ආර්ථිකයකට කැපුණු සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රිකත්වය රනිල් කියලා දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා දවසේදී විදේශ සහ ක්‍රීඩා තොරතුරු වලට. ඒ අනුව දිනමින පුවත්පතේ අපේ ක්‍රීඩා තොරතුරු වලටයි මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ෂෆීක් පාකිස්තානය දිනවයි කියලා කියනවා. ඊයේ අවසන් වුණු තරගය පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ ඒ විදිහට ගාල්ලේදී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවක් තමයි ජයසූරියගෙන් තවත් කඩලු 4ක් කියලා තොරතුරක් වාර්තා කරනවා. අපි අර මුලින් දැක්ක සිරස්තලයට අනුව සටන්කාමී පිතිහරඹයක නිරතුණු අබ්දුල්ලා ෂෆීක් නොදෙවි ලකුණු 160ක් රැස් කරමින් ගාල්ල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගයේ කඩලු 6ක වාර්තාගත ජයක් සංචාරක පාකිස්තානය පිටට අත්කර දීමට සමත් විය කියලා සඳහන් කරනවා. මේ තරගයේ ඉතිහාසයට උයේ ගාල්ලේදී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්. එමෙන්ම පාකිස්තාන පිළ හා ටෙස්ට් තරගයක් හඹා ගොස් ජයගත් දෙවෙනි ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සියලු තොරතුරු තරගයන් අපි සජීවීව ඔබ වෙත රැගෙන ආවා. කළුතරට පළමු ජය මේ තවත් වාර්තාවක්. අන්තර් සමාජ පළමු පෙළ එක් දින ක්‍රීඩා තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කළුතර නාගරික ක්‍රීඩා සමාජය සමත් වුණායි කියන කාරණාවයි ඉදිරිපත් කරන්නේ. පොදු රද මඩලු කාන්තා ක්‍රිකට් පිටියටත් අපි යන්න සූදානම් වෙනවා. චමරිගේ නායකත්වයෙන් සවිමත් කණ්ඩායමක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 20 තරගාවලිය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩකයන් සහ යෝන් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඒ අනුව ප්‍රවීණ ප්‍රතිකාරණික වන චමරිය අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිළට ක්‍රීඩිකාව 15 දෙනෙක් ඇතුළත් වෙති. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළේ පන්දු යැවීම සහ පන්දු යැවීම ඉහළ මට්ටමක පැවතියද විශ්වසනීය ලෙස පිතිහරමේ නිරත වීමට ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමක පසුවන නායිකා චමරිය අතපත්තු හැරුණු විට සෙසු පිතිකාරියන් අසමත් වීම මේ තරගාවලියේදී මගහරවා ගැනීමට හැකිවන්නේ නම් ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ අභියෝගයක් එල්ල කිරීමට අවස්ථාව උදා වෙලා තියෙයි කියලා තමයි මේ ලිපිය තුළ තවදුරටත් සටහන් කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකාව පහළට දමා පාකිස්තානය ඉහළට. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිළ කඩලු 4කින් පරාජය කිරීමත් සමග ICC ලෝක ටෙස්ට් ශෘතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සංචාරක පාකිස්තාන ක්‍රිකට් පිළ ඊයේ සමත් වුණා. මේ පරාජයත් සමග ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 6 වෙනි ස්ථානය දක්වා පහළට ගියා කියලා තමයි කියවෙන්නේ. පොදු රද මඩලු ක්‍රීඩා උළෙලට දම්පත් ගාමිණී බර්මින්හැම් යති.
එංගලන්තයේ බර්මින්හෑම්හි මේ මාස 28 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා හා කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතුරු අද බර්මින්හෑම් බලා පිටත් වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟට අපි යන්න සූදානම් ටේබල් ටෙනිස් ක්‍රීඩාව දිහාට අවධානය යොමු කරන්නට. ටේබල් ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ වරදින් දෙදෙනෙක් විසිවෙති කියලා තමයි සිරස්තල ඉදිරිපත් කරන්නේ. එංගලන්තයේ බර්මින්හෑම් නුවරදී තවත් සතියක කාලයකින් ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට සහභාගී වීමට සිටි ශ්‍රී ලාංකික ටෙස්ට් ටෙනිස් පිළියේ ක්‍රීඩකින් සිව් දෙනාගෙන් දෙදෙනෙකු හොර රහස්‍යම ඇමරිකාව බලා පිටත් වීම හේතුවෙන් අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාටද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වුණයි කියන කනගාටුදායක ප්‍රවෘත්තිය වාර්තා කරනවා දවසේදී දිනමින පුවත්පත. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතේ තිබෙන විදේශ ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්නට. උතුරු මියන්මාරයේ නීති විරෝධී පතල් කැණීම් වැඩි වෙයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. මියන්මාර හමුදාව පසුගිය වසරේදී රට පාලන බලයට අත් කර ගැනීමෙන් පසු උතුරු කචුන් ප්‍රාන්තයේ අනවසර පතල් කැණීම් බහුලව සිදුවන බව මියන්මාර පුවත් සේවයක් වාර්තා කරා කියලා තමයි කියන්නේ. මේ පතල් කැණීම් සඳහා රට හමුදා රජයේ අනුග්‍රහක දායකත්වය යටතේ චීන සමගම් විසින් සිදු කරනු ලබන බව තවදුරටත් වාර්තා වෙනවා. ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයෙන් බ්‍රිතාන්‍යය කැළඹෙයි. නිවාස රැසක් ගිනිබත් වෙයි. ලන්ඩන් නුවර ලැබුගින්නක් මේ ඡායාරූපත් එක්ක ඉදිරිපත් කරන්නේ එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වැඩිම උණුසුම වාර්තා කරමින් පසුගිය අඟහරුවාදා සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් පැතිරීම හේතු වෙන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රදේශ රැසක ලැබුගිනි හැටගෙන තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අනුව ගෙවල් ගණනාවකුත් ගිනිබත් වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ආර්ථික අර්බුදය හමුවේ ඉතාලිය අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නැහැ. ආර්ථික අර්බුදයෙන් බිඳ වැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ රට අගමැති මාරියෝ ඩ්‍රැගීගේ සන්ධාන රජයේ බිඳ වැටීමෙන් ඉතාලිය දේශපාලන අර්බුදයක් මතුවී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා මේ තොරතුරෙන් කියවෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට රුසියාවෙන් ඉන්දියාවට නැව් සේවාවක්. යුක්‍රේන යුද්ධ ගැටුම් හේතුවෙන් රුසියාවට පනවන ලද බටහිර රටවල් වල සම්බන්ධක මත ජාත්‍යන්තර සැපයුම් මාර්ග අවහිරීම මගහරවා ගැනීම සඳහා ඉන්දියාවට සහ චීනයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සැපයීමට රුසියාව නැව් ප්‍රවාහන සේවයක් ආරම්භ කරලා තිබෙනවා කියලා විදේශ මාධ්‍යයන් වාර්තා කරනවා. කොවිඩ් ගැන අපි කතා බහ කරා. ලංකාවේ මේ දවස්වල කොවිඩ් හිසහිසවීමක් තිබෙනවා කියලා ජාත්‍යන්තරයේ තත්ත්වය ඒ වගේ තත්ත්වයකට තමයි දැන් ගමන් කරලා තිබෙන්නේ. කොවිඩ් ආසදින් සහ චීන නිලධාරීන් නිවස් පීඩතේ කියලා තමයි කියන්නේ. චීනයේ තත්ත්වය ඊටමත් ඉහළ තත්ත්වයක තමයි තිබෙන්නේ. කොවිඩ් පැත්තෙන් කොවිඩ් ආසත්‍යයන් සොයන නිලධාරීන් නිවස් වලට කඩා වැදීම හේතුවෙන් චීනීය ජනතාව දැඩි කෝපයට පත් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ. මාස ගණනාවක් පුරා සම්පූර්ණයෙන්ම අගුල්ලා තිබූ චීනයේ ප්‍රධාන නගරසක සීමා තහංචි ලිහිල් කිරීමට පසුගියදා කටයුතු කළ එරට රජය කොවිඩ් වෛරසය යලි ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි පියවර රැසක් ගෙන ඇතැයි තවදුරටත් වාර්තා වෙලා තිබෙනවා. කොවිඩ් ආශ්‍රිතයන් 1012 දෙනෙකු පෙරේදා දිනේදී පමණක් චීනයෙන් වාර්තා වුණා කියලා තමයි කියන්නේ. ඒ විදිහටයි අද දවසේදී දින බින පුවත්පතේ ක්‍රීඩා තොරතුරු සහ විදේශ ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනට තිබෙන්නේ. අද දවසේදී අපි සූදානම් වෙනවා මේ තොරතුරු සමග යලිත් වතාවක් කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරාමයෙන් අනතුරුව ජාතික පුවත්පත්වල තිබෙන කාටුන් සහ තවත් විශේෂාංග කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් ඔබ සමග. ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්නට කියලා සියත පත්තරයේ සමගින්. හොඳයි අපි යලිත් වතාවක් අවසන් විරාමයක් රැගෙන ඔබ මුණ ගැහෙනකොට යන්න සූදානම් වෙනවා කාටුන් වලට. ඒ වගේම තවත් විශේෂාංග කිහිපයකට අවධානය යොමු කරන්නට. මුලින් අපි යනවා සුවාරිස් කාටුනේට දාස හපුවලානගේ. මෙතන අහනවා ඩලස්ට මොකද උනේ සර් කියලා. පොහොට්ටුව හැරුණේ රනිල්ට, නැට්ට හැරුණේ ඩලස්ට කියලා තමයි ජනතා නියෝජිතයා අද දවසේදී කියන්නේ. ඒක තමයි ඩලස්ට උණ සිද්ධිය. ඩලස් මහත්තයා ඒ විදිහට උත්තර දෙනවා. අපි යනවා පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකට ලංකාදීප පුවත්පතේ. අනුර කුමාරට ඡන්ද 3ක් ලැබිලා කියලා කියනවා. ඒ මන්ත්‍රීලා විතරයි Tamanගේ පක්ෂ කෙනාට විතරක්
ඡන්දෙ දීලා තියෙන්නේ කියලා. ඔහොම තමයි ඊයේ දවසේදී සිද්ධ වුණේ. අනේද කියන්නේ කවිය තියනවාද දවසේදී 6 වාරයක් අගමැති තොප්පිය දැම්මා ඇතිකොට අරගලේ හැමතම හිස දැම්මා වයසේ හැටියටද අරගත්තේ ගැම්ම රජපුටුවටම ගැහුවා මේ වර පිම්ම. ඔන්න මේ වතාවේ තමයි රජපුටුවට පිම්ම පැන ගන්න පුළුවන් උනේ. එතතුරේ සුජීවගේ විගඩම් කවි පන්තිය තියෙනවා. අරගත් පසුව නව ජනපති ලෙස තෝරා හැකිවේවා ගන්න අප හැම දෙන බේරා හඳුනාගත් නිසා ගත යුතු හරිපාර වෙයි දැන් ඉතින් එන සති දෙක සරුසාර. අග්‍රාමාත්‍යවරයා බවට පත්ලා ඉන්නකොට නම් දිගටම කිව්වේ ඊළඟ සති දෙක අමාරුයි ඊළඟ සති දෙක අමාරුයි කියලා. දැන් නම් ඊළඟ සති දෙක සරුසාරයි කියලා කියයි. පලාමල්ල කාටුන් එකක් අද දවසේ අපි ගාව තියෙනවා ලංකාදීප පුවත්පතේ. ඩලස් විතරක් නෙවෙයි සජිතුත් පරාදයි කියලා කියනවා. එයා කිව්වනේ රනිල් යටතේ අගමැතිකම් ගන්න ලෑස්ති නෑ කියලා. ජනතා නියෝජිතයෙක් එහෙම කියනකොට පුරවැසියා කියන්නේ මලා කියලා. ඔය විදිහට තමයි ලංකාදීප පුවත්පතට අපිට අවධානය යොමු කරන්න තිබෙන්නේ. අපි යනවා දැන් දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පතේ ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එක තියෙනවා. ඔන්න රනිල් මහත්තයාලු ජනපති වෙලා තියෙන්නේ. එතකොට මිටිනම් ජනපති උසනම් අගමැති ගඟේ ගිහින්ද කියලා අහනවා. එහෙමනේ ඊයේ කාටුන් වල එහෙමත් ඉදිරිපත් කළා තිබුණා නේද? ඩලස් සහ සජිත් මහත්තයාගේ ඡායාරූපත් එක්ක කාටුන් එක උසනම් කොහෙටද මිටිනම් කොහෙටද කියලා. එතකොට ඔහොම තමයි අද දවසේදී Facebook එකෙන් තොරතුරු අහන්නේ. දිවයින පොත්පතේ අපි අතුල් පිටු වලට ගිහිල්ලා බලන්න සූදානම් වෙනවා. තිබෙන විශේෂ දේවල් මොනවද කියන කාරණාව. ඒ අනුව විධායක ජනාධිපති කියන පුටුවේ වර්තමාන ජනාධිපතිවරයා ඉඳගෙන ඉන්නවා බොහොම උස් තැනක. දෙපැත්තෙම ජනතාව ජය වේවා කියලා කියනවා. හැබැයි ජනතාව හැමෝම ඉන්නේ තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල. ජනතාව ජය වේවා කියලා කෑ ගහනවා. ජනාධිපතිවරයා ඉන්නවා විධායක පුටුවේ වාඩි වෙලා. ඒ කෑ ගහන මිනිස්සුන්ට යහපතක් කරනවා නම් ඒ තමයි කල යුතු වන්නේ. ආතා අපේ කවි පන්තිය තියෙනවා මෙන්න මේ විදිහට. ජනපති ලෙසින් මැති සභයෙන් වරමගෙන රනිල් මැතිදු වැජ වේවා රට හමුවේ. ඒ අතරෙදි උඩ ගොස් ඇති ගැටලු දැක ආතා අපේ කීවා හොඳ කතාවක්. මැති සභ ඡන්දයෙන් අරගත් පසුවරම වැටහෙනු නියතමය වගකීමෙහි තරම. පියවා ලෝකයා ළඟ ඇති ණය ගිණුම අත්කර දිය යුතුය ජනතාවට දිනුම. ලෝකයා ළඟ තියෙන ණය ගිණුම ඉවත් කරගෙන ජනතාව හොඳ තැනකට ගෙන යාමයි කල යුත්තේ. ඕකයි තත්ත්වේ. කවියටයි අපි දැන් යන්නේ. ජනපතිවරණයෙන් හිමි වුණු වරම පිට පැමිණෙයි රනිල් වගකීමෙන් ඉදිරියට. 20යි 20 මැච් එක ගැන මෙනෙහි කොට කෙටි කාලීන හොඳ ඉනිමන් පතති රට. කෙටි කාලේ ඉනවත් ඉතින් යහපත් දේවල් සිද්ධ වෙන්න ඕන, විසඳුම් තියෙන්න ඕන. එහෙම නැත්නම් ජනතාව හැමදාමත් මහපාරේ තමයි. බෙම්පියා කාටුන් එකක් තියෙනවා ලංකාදීප පුවත්පතේ. බෙම්පියා අහනවා අදත් ඉන්නවා අර බලුපටියත් එක්ක දෙන්නම දැන් සතුටුද කියලා. ඒ උත්තරේ දෙන්නේ සින්දුවකින්මයි. පෙරදීලත් එදා පලා ගියේ නෑ මං කවදාවත් වෙනස් උනේ නෑ අරගලයත් මට උදව් වුණානේ කියලා බොහොම ගීතවත් ස්වරූපයකින් තමයි වර්තමාන ජනාධිපතිවරයා කියාගෙන යන්නේ ඉස්සරහට. ඒ දිවයින පුවත්පතටයි අපි අවධානය යොමු කළේ. අපි දැන් යනවා දින මින පුවත්පතට තිබෙන කාටුන් ඒ වගේම අනිකුත් විශේෂාංග මොනවද කියලා බලන්න. අංජනගේ කාටුන් තියෙනවා බස් ගාස්තු 2.2.3කින් අඩු වෙලා. අඩු වෙනකොට දශම ගණන් වලින් වැඩි වෙනකොට කියලා තමයි අහන්නේ. වැඩි වෙන්න නම් ලොකු ගණන් වලින්, අඩු වෙනකොට ඉතින් පුංචියට දශම ගණන් වලින් ඒවා දැනෙන්නේ නැති තරමින්.
ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතට අපි යනවා. අරයා ඉන්න පැත්ත අනුව ප්‍රතිඵලයේ කලින්ම දැනගත්තා සර්. කවුද බං එයා? තිස්ස අත්තනායක සර්. තිස්ස අත්තනායක සර් ඉන්න පැත්තත් එක්ක ප්‍රතිඵලයේ කලින්ම දැනගත්තා කියලා තමයි කියන්නේ. මේ තවත් කාටුන් එකක් තියෙනවා. පාර්ලිමේන්තුවේ පැත්තෙන් එක එක දේවල් විසි වෙනවා, ගහමරා ගන්නවා වගේ නිකන් අමුතු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ අතරේ රටවැසියක් කුඩෙත් කිලි ගහගෙන ඉරිච්ච මල්ලත් අරගෙන ඒ පැත්ත බල දුවනවා කාටුන් එකකින් ඇඳලා තියෙනවා දවසේදී. දින මින පුවත්පත අන්න පාර්ලිමේන්තුවේ සිදුවීම් එක මිනිස්සු දුවනවා කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේ ජයග්‍රාහී අවස්ථාවන් ලබා ගැනීම ගැන පළවෙනි දෙවෙනි ස්ථාන ලබාගත් අය ඉන්නවා. වර්තමාන ජනාධිපතිවරයා අධ්‍යක්ෂ උසන බොහොම සතුටින් අංක 1 හිටගෙන ඉන්නකොට ඩලස් මහත්තයයි අනුර මහත්තයයි 2 3 හිටගෙන ඉන්නවා බොහොම කලකිරුණු මුහුණෙන් යුතුව. ඕක තමයි අලුත් තත්වය. දින මින පුවත්පතටයි අපි ඒ අවධානය යොමු කරේ. අපි දැන් යනවා හුරේරා කාටුන් එකට අරුණ පුවත්පතේ අරුණ පුවත්පතෙන් මේ කියන්නේ මොකක්ද කියලා තමයි අපි දැන් බලන්න සූදානම් වෙන්නේ. ජනාධිපති තෝරන ඡන්දයට මැදිහත් උනේ නැහැ කියලා ඉන්දියාව කියනවා. මේ වැඩේට විතරක් මැදිහත් උනේ නැත්තේ මොකද දන්නේ ඉන්දියාව ඉතින් ලංකාවේ හැම දෙයකටම මැදිහත් වෙන අයනේ. ඇයි ඒ විදිහට මේ දෙයට විතරක් මේ ඡන්ද විතරක් ඇයි මැදිහත් උනේ නැත්තේ කියලා තමයි අහන්නේ හුරේරා කාටුන් එකේ. ගපිරිගේ කවිය තියෙනවාද දවසේදී මෙන්න තොවිලේ ඒක තමයි තේමාව දවසේ ගපිරිගේ කවිය. ජනපතිතුමා පත් කර ගන්නට කියලා හෙන තොවිලයක් සෙට් එක් වී නටලා අවසානයේ බෙරේ පළුවත් නෑ කියලා කියනවා ඇසුනි දසතින් එක බයිලා. අරගලයෙන් පසුව දියවන්නාවට දීපු බලයට මුවා වී අපටම කෙලවාපු 78 යලිත් සිහිපත් කර දීපු ගරු මහතුනි ඩෙමොක්‍රසි මේකද කියපු ඩෙමොක්‍රටික්ස් මේකද කියලා තමයි අහන්නේ. හොඳයි අපි දැන් යන සූදානම් වෙනවා මව් බිම පුවත්පතට අවධානය යොමු කරන්නට. මව් බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක තියෙනවා. ටික වෙලාවකට පාර්ලිමේන්තුව ඡන්ද මධ්‍යස්ථානයක් උනානේ කියලා කියනවා. ඒ විතරයි ලෙඩ්ඩුත් ඉන්න වාට්ටුවකුත් උනා. ලෙඩ්ඩු ඉන්න වාට්ටුවකුත් උනානේ කියලා තමයි කියන්නේ. මරිසිපාල. ඔව් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ සිදුවෙච්ච දේවල් ඩී වීරසිංහ මන්ත්‍රීවරයා එත් එක්කම සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා ඩී වීරසිංහ මන්ත්‍රීවරයා ආවේ රෝදපුටුවෙන් සමන්ප්‍රිය හේරත් මහත්තයා ඡන්ද දෙන්න ආවේ සේලයින් එකත් එල්ලගෙන ඒ විදිහටත් ඇවිදilla තමන්ගේ කැමැත්ත ලකුණු කරලා ගියා. දවසේ පද 4ට අපි දැන් යන්නේ තෙල්පෝලිම් වලය ජනතාව වැනි නොනිදයි අරගලය මර්ධනය පෙනිපෙනී ආවා විධායක ජනපතිත් 8 වැනි රට විපතින් මුදනු හැකිවද මහතුනි. අපේ බලාපොරොත්තුවත් රට මුදවා ගනී කියලා තමයි මේ තිබෙන අර්බුදකාරී තත්වයෙන් ඒ බලාපොරොත්තුව ඉටු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට අපි සමුගන්නයි සූදානම් වන්නේ. සියත පත්තරේ තොරතුරු ඔබට රැගෙන ඇවිත්. හෙටත් උදෑසන 6:30ට අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා. සියත පත්තරේ සමගින් හැම දිනාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා. රැඳෙන්න සියත සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.